නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනාම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. ඔබ හැම දෙනාටම අද මේ උතුම් ධර්මශ්‍රවනයත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පිංගතුනේ, අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානය පිරිනිවන් පාද්දී බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්න පෙර පාපී මාරයා අවස්ථා ගණනාවකදි පිරිනිවන් පාන්න ආරාධනයක් කරන. ඒ හැම අවස්ථාවෙන් බුදුරජාණන් වහන්සේ පාපී මාරයට ප්‍රකාශ කරා පාපී මාරය බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ. අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ලෝකෙ පහළ වෙලා. ඒ අය මේ ධර්මය ගැන ව්‍යක්ත විසරද බහුශ්ෘතාය බවට පත්වෙලා. ධම්මානු දම ප්‍රතිපදාවේදිලා සාමිච්චි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත්වෙලා. මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ වෙනකම් පිරිනිවන් පාන්නෑ කියල ප්‍රකාශ කර. ඒක තමයි බුදු කෙනෙක්ගේ සම්බුදු කෘත්‍යය. පිංගතුනී, අපේ බුදුරජාණන් වහන්සේට එදා දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගන්න දවසෙම හේතු සම්පත්තිය ප්‍රබවල තිබුණා. සතර පද ගාථාවක් අහල රහත් වෙලා පිරිනිවන් පාන්න තරම් සසර ගමන අවසන් කරන්න තරම් පුුණ්‍ය ශක්තිය ප්‍රබලව තිබුණා. තමන්ගේ අතට පත්වෙච්ච නිවන තමයි ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවෙන් අසංකේය ගණන් සත්‍යයන් සංසාරදුකින් එතර කරවලා ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙලා අසංකේය ගණන් සත්‍යයන්ට නිවන් මග දේශනා කරලා මම පිරිනිවන් පානවකින් අධිෂ්ඨානයෙන් තමයි සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන සාරා සංකේය කල්පලක්ෂයක් පුරා දාන සීල නයිස්ක්‍රම්මය ප්‍රඥාවීරිය කාන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්කා කෙන දසපාරමී පුරාගෙන එන්නේ. එහෙමනම් අපිට පේනවා උන්වහන්සේට ඊට පෙර සසරේ බණහල් රහත්වෙන්න පුළුවන් හැකියාව තිබුණා. දීපංකර පාදමූලේදිම රහත්වෙන්න පුළුවන්කම තිබුණා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්නේ මේසා දුකක් විඳගෙන ඇවිල්ලා. පාරමී පුරණ සංසාර ගමන උන්වහන්සේ විඳපු දුක දේශනාවල ජාතක කතාවල ත්‍රිපිටක පොත්පත්වල ඉතාම ස්වල්පයක් සඳහන් වෙනවා. පිංගතුනේ, මේසා දීර්ඝ සසර ගමනි පාරමී සම්පූර්ණ කරලා බෝධි මූලේදි සම්බුද්ධත්වයට පත්වෙලා ඔබ දන්නවා බුදු වෙලා පළවෙනි සතිය විමුක්තිසුව විඳමින් වැඩ සිටිය. ඒ විමුක්තිසුව විඳමින් වැඩ සිටිනකොට පාපී මාරයවිල්ලා ආරාධනයක් කරා සාමීනී භාග්‍යතුන් වහන්සේ ඔබවහන්සේ මගෙන් මිදුණා. මගේ වසගේ මාර වසගෙන් නිදහස් වුණා. මොකද මාරය ඊට පෙර බුදුවෙන එක වලක්වන්න උත්සාහ කරා. අවසාන මාරය පරාජයට පත්වෙලා දසබිම්බරක් මාර සේනාවත් එක පලාගිය. ඊට පස්සේ බුදුනාට පස්සේ ඇවිල්ල මාරයා සිහිපත් කරා ඔබහන්සි දැම් මගේ වසගෙන් මිදුණා. හැබැයි මේ මිදෙන මාර්ගය නං ලෝකයට දේශනා කර කර ගිහිලා ඔබහන්සේ විහිසට පත්වෙන්නේ පාකියෝ. ඒ නිසා ඔබහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පාන සේක්වා කියලා බුදුවෙච්ච බුදුරජාණන් වහන්සේට බුදුවෙච්ච මුල්ම සතිය මාරයා ආරාධනයක් කර. එතනති බුදුරජාණන් වහන්සේ බෝධි මූලේදීම මාරයට ප්‍රකාශයක් කරා පාපී මාරය බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ. අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනක් පිරිස ලෝකෙ පහළ වෙලා. ඒ අය මේ ධර්මය ගැන ව්‍යක්ත විසරද බහුශ්ෘත ධර්මදරාය බවට පත්වෙලා. ධම්මානු දම ප්‍රතිපදාවේදිලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත්වෙලා. ඒ අය මේ බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ වෙන තාක් පිරිනිවන් පාන්නෑ කියව. ඒක තමයි බුදු කෙනෙක්ගේ සම්බුදු කෘත්තිය. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා ඉටු කරන සම්බුදු කෘත්තිය. ඒ කෘත්තිය ඉටු කරන්න උන්වහන්සේට අවුරුදු 45ක කාලයක් ගත වුණා. දවසි පැයි දෙකටත් අඩු කාලයක් තමයි සිංහසෙයාවෙන් සැතපෙන්. ඒ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍යය ඉටු කරගෙන යද්දී. බොහෝ අයට අනාගත ලෝකයාට බුදුරජාණන් වහන්සේව සිහි කරලා හරි වැඳුම් පිදුම් කරන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරා පමණක් නෙවෙයි. බොහෝ අයට උන්වහන්සේ හිස පිරිමැදලා ජීව සාරීරික කේෂ දහත් උන්වහන්සේලා ලබල දුන්න. මේවා තැම්පත් කළ චෛත්‍යේදි කරන්න. දෙව් මිනිස් ලෝකයාට බුදු කෙනෙකුට වන්දනා කරාසේ පින් රැස් කරගන්න පුළුවන්. ඒවගේමයි බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල්
බුදුරජාණන් වහන්සේ යම් ආසනයක වැඩ හිටියනං ඒක පාරිභෝගික වස්තුවක් පාරිභෝගික ධාතුන් වහන්සේලා කියලා අපි හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටපු සිවුර චීවර ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ නානකඩේ දිය සාටක ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පාත්‍රයේ අපි ගැන පාට්‍රා ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පුටුවක් වෙන්න පුළුව මිනි පළඟක් වෙන්න පුළුව ඒ පාරිභෝගික ධාතුන් වහන්සේලා හැටියට හැඳින්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේවා තැම්පත් කරන්න චෛත්‍යේදි කරන්න දෙව්මිනිස් ලෝකයාට වන්දනා කළ පින් රැස් කරගන්න පුළුවන්. ඒවගේ මයි බුදුරජාණන් වහන්සේ බෝධිමූලේ වැඩඉඳල සම්බුද්ධත්වයට පත්වෙන සෙවන දුන්නු. බුදු වෙලත් දෙවනි සතිය පුරාම නේත්‍ර පූජාවකින් පූජා පවත්තපු. ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පාරිභෝගික ඒ වස්තුූ නතරක්දයි. ඊළඟට මිනිස්සු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමානම් බොහෝ ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා පස්සෙ කාලි තමයි නිර්මාණයවෙන්. හැබැයි උන්වහන්සේම බුද්ධ අධිෂ්ඨානයේ සිරිපා සටහන් පිහිටෙව්වා. දහසක් නිම්වලලුවලින් යුතු මේ චක්‍ර ලක්ෂණ මේ මංගල ලකුණු දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් අවුරුදු 5,000ක් නොමැකී පවතීවා කියල සිරිපා සටහන් පිහිටෙව. ඒවගේ මයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ජියවමාන වැඩ සිටිය කාලෙ බොහෝ දෙනායේ සිරිපා අනුරුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධර්මචක්‍රයට බෝධීන් වහන්සේට උන්වහන්සේ සිහිකරගෙන යමකට වැඳුම් පිදුම් කරනවද එක උද්දේශික චේතිය හැටියට හඳුන්නන. එතකොට මෙන්න මේ විදිහ බුද්ධ ශාසනය තුළ ශාරීරික පාරිභෝගික උද්දේශික කියෙන් ත්‍රිවිධ චෛත්‍යය වැඳුම් පිදුම් කරලා පින් රැස් කරගන්න ලෝකයාට ලැබිලා තියෙනු. ඒ අතර පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දි තමයි ශාරීරික අස්ති ධාතුන් වහන්සේලා ලැබෙන්. බුදු කෙනෙක් ජියවමාන වැඩඉන්නකොට ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් ලැබෙන්නේ ජීව ශාරීරික ධාතු හැටියට හඳුන්වන කේෂ ධාතුන් වහන්සේලා පමණයි. උන්වහන්සේ හිස පිරි මැදල බුද්ධ අධිෂ්ඨානයමයි කේෂ ධාතුන් වහන්සේල ලබලදෙන්. ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන හරීම ආශ්චර්යමත් කරුණු ගොඩක් ධර්මයේ සඳහන්වෙන්. ඒ තමයි පිංහතුනේ එදා බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යාන පිරිනිවන් පානවත් සමගම දස දහසක් ලෝක ධාතුවම කම්පාවට පත්වෙන. මහා ගණ අන්දකාරය පවතින ලෝකාන්තරික නිරේට පවාලෝක දහරා විහිදෙනවා. දෙව්බඹු නහසේ ඉදම් මදාරා මල් ඉසිමින් පූජා පැවැත්වා කියන. අකලට සල්මල් පිපිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ දෙසට අත්තු නැමිලා ඒ මල් කඩා හැළෙමින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනු. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ පෙර පිරිනිවන් මංචකේදිම ආනන්ද හාදුරන්ට සිහිපත් කර ආනන්දේ බලන්න මේ සිත්පිත් නැති සල්ගස් තතාගතයන් වහන්සේ දෙසට නැමිලා අකලට සල්මල් පිපිලයි මල් කඩා හැලෙනවා. මේ අහසින් දෙවියන් මල් ඉසිනෝ අහසි නම් මල් වැටෙනවා. ඒවා බුදුරජාණන් වහන්සේට කරන පූජාව. හැබැයි නියම පූජාව තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයම අවබෝධ කර ගැනීම. ඒ ධර්ම මාර්ගයම හැසිරීම කියල බුදුරජාණන් වහන්සේ වදාන්. ඒ විදියට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ පෙර ඊළඟට ආනන්ද හාන්දුරන්ට දේශනා කරන ආනන්ද. ඔබට හිතෙන්ට පුළුවන් තතාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අනේ අපි කොහොමද ශ්‍රී දේහේ සම්බන්ධයෙන් කටයුතු කරගන්න. ආනන්ද ඔබේකට කලබල වෙන්න එපා කීව. තතාගතයන් වහන්සේ ගැන පැහැදිච්ච රාජරාජ මහාමාත්‍යවරු ඉන්නවා. ඒ අයට ඒ කාරය පවරන්. බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑවට පස්සේ. හරියට සක්විති රජ කෙනෙක්ගේ දේහයක් ආදාහනය කරන්නේ යම්සේද. ඒ විදිහටමයි ශ්‍රීදේහේ ආදාහනය කළ යුත්තේ කියල බුදුරජාණන් වහන්සේ වදාත්. අලු සිවුරු 500කින් කපපුළුම් පටල 500කින් ඔතල රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකේක තමයි සෑ කරවලා දේහේ ආදාහනය කළ යුත්තේ. පිංහතුනේ ඔය අතර සිදුවෙච්ච ආශ්චර්යමත් කාරණා රැසක් ධර්මී සඳහන් වෙන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව දින 7ක් ශ්‍රීදේහයේ මහජන ප්‍රදර්ශනයට තබනු. මිනිස්සුන්ට දැකබලා වන්දනා කරගන්න සැලැස්ුව දේහේ පිරිනිවන් මංචකේ තුළ. පිංහතුනේ ඔබ හිතන්න දින 7ක් පුරා ශ්‍රීදේහයේ මහජන ප්‍රදර්ශනයට තැබුවේ අදනං දවස් 2 යනකොට පුදුමාකාර දුර්ගන්ධ ශරීරය ඉදිමෙනවා. නිල් පාට වෙනවා. තැන් තැන්වලින් පුපුරනවා ඕජා වැගිරෙනවා. අද කොච්චර එම්බාම් කරලා දවත් දෙකක් යනකොට ආයෙම්බාම් එක නරක් කියලා ආයෙම්බාම් එකක් ගහන. කරවෙන්න බෙහෙත් ගහලා කර කරලා ඉන්ජෙක්ෂන් ගගහ ඒකත් ගඳ ගහනකොට සෙන් ගහනෝ. අද කෙනෙක් මේ තියෙන කුණු කයක්
දින දෙක තුනක් ගියා කියන්නේ මිය ගිහිල්ලා කුණු වෙලා පණුව ගහන්න පටන් ගන්නවා. විශාල දුර්ගන්ධයක් සැරක් හමනවා. ඔබ බලන්න සමහර මළගෙවල් වල ගිහින් ආවට පස්සේ මිනිස්සුන්ගේ ඇඳුම් ඉදන් සමහරු ආපු ගමන් ඇඳුම් ටික හොදන්න දාන්න. ඒ විස බීජ ඒ සැර එතකොට අපිට පේනවා ඒ වගේ සාමාන්‍ය මිනිස්සයාගේ කුණු කයි මොනතරම් දුර්ගන්ධයක් හමනවද. බුදු කෙනෙක්ගේ බුද්ධ අධිෂ්ඨානම හරිම ආශ්චර්යමත්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ශ්‍රී දේහේ දින 7ක් මහජන ප්‍රදර්ශනයට තබනවා කිසිම වෙනසක් නොවී මේ දැම් පිරිනිවන් පෑවා සේම දේහේ ඒ ආකාරයම පැවතුනා කියෙන්. කිසිම දුර්ගන්ධයක් නරක්වීමත් කිසිම දෙයක් නැතුව. මේ දැම් පිරිනිවන් පෑවාසේ දින 7ක් ශ්‍රීදේහි සැදැහැවතුන් දැකබලාගත්තා ඒ ආකාරයම පැවතුනා. දින 7කට පස්සේ සඳුන් වතුරෙන් දෝනය කළ සුවඳ පැන්වලින් දෝනය කරලා අලුත් සිවුරක් කොතනවා. ඊට උඩින් කපු පුළුම් පටලයක් එතුවා. ආයමත් අලුත් සිවුරක් එතුවා. ආයමත් කපුපොළුම් පටලයක් එතුවා. ඔය විදිහට සිවුරු 500කින් කපු පුළුම් පටල 500කින් ඔතලා ශ්‍රී දේහේ රන් දෙනක තැම්පත් කර රන් දෙන කියන රත්තරංවලින් සකස් කරපු භාජනයක් පෙට්ටියක් කියලා හිතන් රන් දෙනේ තැම්පත් කර. මේ රන් දෙන පිටිං ඉස්සල්ලාම කරන්න ඇතෙක් මත තැම්පත් කළ රන් දෙන නගරේ ප්‍රදක්ෂිනා කරන පෙරහැරකින් නගරේ වටා ප්‍රදක්ෂිනා කරෝල තමයි චිතකයේ තියෙන තැනට අරගෙනෙන්. මෙහෙම අරගෙන එනකොට ඒ වෙලාවේ ඈතින් බෙරහඬ ඇහෙනො පංච තූරයනාද මැදින් නගරේ පෙරහැරකින් අරගෙන එනකොට. බන්දුල සෙම්පතියාගේ බිරිඳ ඒ වෙනකොට බන්දුල සෙම්පතියක් දරුවෝ ටිකත් මිය ගිහිල්ල. මේ බන්දුල මල්ලිකාවටත් තිබුණ කියනවා එදා විසාකාවට තිබුණ වගේ වටිනා මේල පළඳනාව. තමන්ගේ ස්වාමියයි දරුවෝ ටිකයි ලිච්චවීන් අතින් ඝාතනය වෙච්ච දවසේ ඒ මේල පළඳනාව ගලවලති බායේ ඒක පැළැන්දෙනේ. හැබැයි මතක් වුණා මට රන් දෙනට පිළිගන්වන්න වටිනාම දෙයක් තියෙනවා. අර මේල පළඳනාව. ඉක්මනට අර පෙට්ටගම කස්සක දාලා තිබ්බ වටිනා පළඳනාව අරගෙන එහෙම හේදුව සූඳ පැංවලින් සඳුන් වතුරෙන් දෝනය කළ පිරිසිදු කරලා. පෙරහැර එනකොට පෙරහැර ඉදිරියට ඇවිල්ල කීවා මගේ අතිම්ම මට රන් දෙනට පලන්දන්න ඕන කිව. මගේ අතිම්ම මට රන් දෙනට පලන්දන්න අවසරේ දෙන්න කිව. ඒ වෙලාවේ බන්දුල මල්ලිකාව තමන්ගේ අතින් රන් දෙනට ඒ වටිනා පලඳනාව පැළැන්දේවකන තෝට අපිට පේනවා ඉදා බුදුහාන්දුරන්ගේ ශ්‍රී දේහේට පවා. එවැනි පුද සත්කාර සිද්ධ වෙලා තියෙන. ඒ දේහේ තැම්ප රන් දෙන සඳුන් චිතකයට නැංවා. දැන් සඳුන් දරවලින් සකස් කරපු චිතකේ මල්ල රජදරුවෝ 4 දෙනෙක් සුදු අතින් සැරසිලා ජටාවල් බැඳලා චිතකේ වටාම් බුදුගුණ සිහි කළ ප්‍රදක්ෂිනා කරලා ගිනි දල්වන්න හදනකොටම කෙනෙක් නිව්වසේ එක පාට ගින්න නිවුණ. අර ගිනි මැලවල් 4ම නිවිලගිය. ඊළඟට මල රජදරු 8 දෙනෙක් යොදාගෙන ඒ විදිහටම චිතකේ වටා ප්‍රදක්ෂිනා කළ ගිනි දල්වන්න සූදානන් වුණා. සූදානන් වෙද්දි සැනින් දෙවනි වතාවටත් ගින්න නිවිලගිය. ඊළඟට මල්ල රජදරුවෝ 16 දෙනෙක් උත්සාහ කරා ඒත් හරියන්නේ. ගිනි දල්වන්න හදනකොටම ගින්න නිවෙන්. ඔවුන් හිතුවා අපේ අඩුවක්. එතන වැඩ හිටියත් දිවස් ලාබීන් අතර අගතැම්පත් අනුරුද්ධ මහරහත්තන් වහන්සේ. උන්වහන්සේගේ විමස්වා ස්වාමීනී අපේ අඩුවක් නිසාද මේ දේහේ තැම්පත් චිතකයට ගිනි දල්ව ගන්න බැරි. අපි ගිනි දල්වන කොටම නිවිලායනවා. ඇයි ස්වාමීනී මෙහෙම වෙන්නේ. උන්වහන්සේ දිවසිම් බැලුව බලල කියනෝ රජදරුවනී දෙවියන්ගේ අදහස වෙන එකක් කියෝ. දෙවියන්ගේ අදහසක් නෑ දැම්ම චිතකයට ගිනි දල්වන්න. සාමීනි දෙවියන්ගේ අදහස මොකක් දැහුව. ඒ වෙලාවේ දෙවියන්ගේ අදහස දිවසින් දැනගෙන කියනම් මල්ල රජදරුවනි. මේ බුද්ධ ශාසනයේ දැන් වැඩඉන්න ශේෂ්ඨතම කෙනා මහාකාශිප මහරහත්තන් වහන්සේ. ඒකට හේතුව බුදුහාන්දුරු පිරිනිවන් පාන්න අවුරුද්ධකට පෙරයි සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පෑවේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තතිය ශ්‍රාවකය සැරියුත් මුගලන් දෙනම ළඟට ඉන්න තුන්වැනි ශ්‍රාවකය තමයි මහාකාශිප මහරහත්තන් වහන්සේ. උන්වහන්සේ තමයි ශාසනයේ වගකීම ඊළඟට භාරගන්න ඉන්න කෙනා. උන්වහන්සේගේ පෙනුවත් බුදුරජාණන් වහන්සේ වගේ මයිකෙන මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබ්බ. මේ මහාකාශිප මහරහත්තන් වහන්සේ පාවානුවර පිප්පලි ගුහාවි තමයි බොහෝ කල් වැඩ හිටිය. උන්වහන්සේට දෙවියන්ගෙනුත් දැනගත්තා තමන්ගේ ඥානයටත් දිවසටත් වැටහුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. 500ක සඟ පිරිසක් පිරිවරාගෙන පාවානුවර ඉඳං චාරිකාවෙන් වඩිනව කුසිනාරාවට. ඒ එන ගමනේ මහාකාශිප මහරහත්තන් වහන්සේ හිතනෝ. මට බොහෝ කාලිකින් මගේ ශාස්තෘන් වහන්සේ සියසින් දකින්න බැරි වුණ. බුදුරජාණන් වහන්සේ මල් රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානය පිරිනිවන් පාලා. අනේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර
ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපතුල් මගේ නලලිතියාගෙන මට වන්දනා කරන්න ලැබේවා කියලා හිතා වඩිනෝ. ඒක හිතා එනෝ. ඒ සිත දකිනවත් දෙවියන්. ඒ නිසා දෙවියන් චිතකයට ගිනි දල්වන්න දෙන්නෑ කියව. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා චිතකයට වන්දනා කරගන්න තෙක් දෙවියන් ඉඩ දෙන්නෑ කිව්. දැන් ඒ වෙලාවෙ හැමෝම බලාගෙන හිටිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩීවි කියලා. ඔහොම බලාගෙන ඉන්නකොට ඈතින් 500ක සඟ පිරිසක් පිරිවරාගෙන ඉදිරියෙන් මහා කාශ්‍යප හාමුදුරු වඩිනකොට හැමෝටම සිහිවුණේ අපේ බුදුරජාණන් වහන්සේ වඩිනවා කියන හැඟීම. ඒකට හේතුව මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ පෙනුම බුදුරජාණන් වහන්සේ වගේමයි කියලා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ චිතකේ තැන්පත් තැනට වැඩම කරලා හැබැයි ඒ වෙනකොට සිරිපතුල් කපපුළුම් පටල 500කින් සිවුරු 500කින් ඔතලා දේහයත් එක්කම රන්දිනේ තැන්පත් කළ චිතකෙට නංවල ඉවරයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිවුර ඒකාංශ කළ පොරෝගත්තා. මේ චිතකය වටාම තුන් වලල්ලක් බුදුගුණ සිහිකර කරා වන්දනා කර. අපි චෛත්‍යයක් පදිනවා වගේ චිතකේ වටා බුදුගුණ සිහිකර කර වන්දනා කර. එහෙම වන්දනා කළ චිතකයේ සිරිපතුල් තියෙන තැන දනගහලා චිතකයට නලල තියාගෙන අධිෂ්ඨානයක් කර. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපා දහසක් නිම්වලලුවලින් යුතු චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත ඒ උතුම් සුප්පතිට්ටිත පාද ඒ උතුම් සිරිපා කපුපුළුම් පටල 500ත් සිවුරු 500ත් විවර කරගෙන රන්දෙනෙන් එලියට නික්මිලා මගේ නලලේ පිහිටාවා කියල චිතකෙට නලල තිබ්බ. හරී මාශ්චරය. දින 7කට පෙර පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් චිතකෙන් එලියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලලි පිහිටිය. මල්ල රජදරු ඇතුළු එතන හිටපු සද්ධාවන්ත සියලු දෙනාගේ ඇඟවල් කිලිපොලාගෙන ගියා සාධකාරදිදී ඒ සිරිපතුල් මිනිස්සු වන්දනා කර. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුගුණ සිහිකර කර සිරිපතුල් දෑතින් පිරිමදිමින් නලලි තියාගෙන වන්දනා කරලා හිස ඉවතට අරගෙන නැකිටිනවා සමගම පෙර තිබූ පරිදිම චිතකය නොසෙල්වී ආයම සකස් වෙලා පිහිටිය. ඒ පිහිටනවා සමගම ධර්මය සඳහන් වෙන්නේ දේවානු භාවයෙන් ගිනි ඇවිලුනා කියල සඳහන් වෙන. ඒ කියන්න මල රජදරුවන්ටවත් කාටවත් වෙන භික්ෂුවකටවත් මනුස්සේකුටවත් කාටවත් ගිනි දල්වන්න ලැබුන්නේ. ඒ මොහොතෙම ඉබේම දේවානු භාවයෙන් චිතකයට ගිනි දැල්වෙන්. සඳුන් දරවලින් සකස් කරපු මේ චිතකයේ ගිනි දැල් අර රන්දිනේ තියෙන සිදුරු ඇතුළෙන් යන ගිනි දැල්වලින් කපපොලොම් පටල 500ම දැවෙනවා. සිවුරු 498ක් දැවෙනවා සිවුරු දෙකක් ඉතිරි වෙනවා. ඒවහරි මාශ්චරයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහයේ පළවෙනියට මොතන සිවුර පිලිස්සෙන්නේ. උන්වහන්සේගේ ශ්‍රීදේහය 500වෙනියට උඩින් මොතන සිවුර පිලිස්සෙන්නෙත් නෑ. සිවුරු පිලිසිලා තියෙන 498ක් විතරයි. උන්වහන්සේගේ දේහයේ සම්මස් නහර සියල්ල පිලිස්සිලා. හැබැයි අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වෙලානෑ අර කපුපොළුම් පටල 500 සිවුරු 490ට දැවුනට දේහයේ සම්මස් නහර පිලිස්සුනා කියලා අලු නෑ. දැලි දූවිලි ඉතිරි වෙලා නෑ. ධර්මය සඳහන් වෙන්න ගිතෙල් ටිකක් දැවුනාසේ රන්දෙන තුළේ සියල්ල බුද්ධ අධිෂ්ඨානයෙන් අතුරු දහන් වෙලා ගිය. හැබැයි රන්දෙනේ ඉතිරි වුණා සිවුරු දෙකක්. ඒ සිවුරු දෙක අතරේ බුද්ධ අධිෂ්ඨානය මත විශාල ධාතුන් වහන්සේලා 7 නමක් අධිෂ්ඨානය මත ඉතිරි වෙන. අනෙක් ධාතුන් වහන්සේලා බිඳී යනවා ප්‍රමාණ 3කට මුම් පියලි ප්‍රමාණයට කඩ සහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට බිඳිලා ගිය. එදා ද්‍රෝණ බමුණා රන්දෙන විවර කරන්න පෙර රන්දෙන විවර කරන්න සූදානන් වෙනකොට තවත් ප්‍රශ්නයක්. ඒ තමයි රජවරු සේනා ඒ රාජ්‍යවල රජවරු තමන්ගේ සේනාරගෙන ඇවිල්ල පණවිඩේවනවා. ධාතුන් වහන්සේලාගෙන් භාගයක් අපිට ඕනේ. නැත්නං යුද්ධ කරනවා. අපි සේනාවත් එක්කයි යාවේ. ඔය විදිහට අල්ල කප්පනුවර බුලි රජදරුව සාක්‍ය වන්සිකයෝ කියන බුදුහාමුදුරු අපේ කෙනෙ. අපිට භාගයක් ඕනේ. එතකොට කෝලිය වන්සිකයෝ කියනවා බුදුහාමුදුරු අපෙත් කෙනෙ බුදුහාන්දුරගේ අම්මගේ පැත්ති ඥාතීන් තමයි කෝලිය වන්සිකයෝ. අපිටත් භාගයක් ඕනේ. ලිච්චවයෙන් කියනවා අපිටත් භාගයක් ඕනේ. මල්ල රජදරුව කියා හිටියන්නේ. නුඹලගේ රාජ්‍යවල මුතුමැනි කම්බුනා කියලා අපිට දෙන්නේ නෑ. අපේ රාජ්‍ය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ අපේ රාජ්‍ය. ඒ නිසා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා අයිති අපිටයි. දැම් මෙන්න ධාතුන් වහන්සේලා වෙනුවෙන් කෝලහලයක් ගෝසාාව. දැම් මේ සියලු දෙනා සමගි කරලා ධාතුන් වහන්සේලා සමසේ බෙදල දෙන්න. මැදිහත් වනේ රාජකීය දරුවන්ට කාලයක් සිල්ප ශාස්ත්‍ර උගන්නපු ගුරුවරය ද්‍රෝණ බමුණයි දායතන හිටිය.
මේ බමුණ මුලින් ද්‍රෝණ ගර්ජනාවක් කරා කෙන කියන්නේ හැමෝට මැහෙන්න කෑගහල කිව්ව සමගිවල්ල මගේ හඬ ඇහෙනවද. දෙවනි වතාවත් කෑගහල කිව තුන්ගනි වතාව හඬ අඳුන ගත්තා. ඔය අපේ ගුරුවරයාගේ කටහඬ නේද. කෝලහල කරගන්න ආපු රජවරු සියලු දෙනා සමගි කරගන්න ද්‍රෝණ බමුණට පුළුවන් වුණ. හැමෝම සමගි කරගෙන ඒ ධාතුන් වහන්සේලා සමසේ බෙදන්න තීරණය කරගත්තා. තීරණය කරගෙන ද්‍රෝණ බමුණා රන් දෙන විවර කරා. හැබැයි රන් දෙන විවර කරනකොට ඊට පෙරම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහේ චිතකයට ගිනිදැල් වෙද්දිම වාම යටි දළදා වහන්සේ කේම මහරහත්තන් වහන්සේ ඉරදිීන් අරගෙන ගිහිල්ලා. කලින්ගුරට බ්‍රහ්ම දක්ත රජ්ජරුවන්ට පවරලා. ඒ වගේ මයි චිතකේ ගිනිදැල් අතරින් ග්‍රීවා දහතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බෙල්ලේ පිහිටි අස්ති ධාතුන් වහන්සේල හත්නම සරභූ කියන මහරහත්තන් වහන්සේ ඉරදිීන් අරගෙන 500ක් මහරහත්තන් වහන්සේලා සමග ඉරදිය මයිංගනයට වැඩම කරලා මයිංගන සෑයි තැම්පත් කරලා. නාගලෝකෙන් නාගවරණ පාශාන ගෙනහල්ලා ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ තැම්පත් මයිංගන සෑයි තමත් විශාල කරලා බැඳලා. ඔය ධාතුන් වහන්සේලා දෙනම තමයි ගිනිදැල් අතරින් ඉරදියෙන් රහතන් වහන්සේලා එලියට වැඩැම්වේ. අනෙක් සියලුම ධාතුන් වහන්සේලා රන්දෙන ඉතිරි වුණා. ඒ අතර අර රන්දෙන විවර කළ සිවුරු දෙක විවර කරද්දී ලලාට ධාතුන් වහන්සේ බුද්ධ රශ්මි විහිදෙනවා. විශාලම ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නලල් තලේ. සුදු බුදුරැස් විහිදෙන සතර දළදා වහන්සේලාගෙන් 3 නමක් රන්දෙනේ වෙනකොට ඉතිරි වුණ. අනිත් එක නම තමයි කේම මහරහත්තන් වහන්සේ ගිනිදැල් අතරීම කලින්ම අතටගත් සුදු බුදුරැස් විහිදිච්ච සතර දළදා වහන්සේලා. ඒවගේම අකුධාතුන් වහන්සේලා දෙනම බෙල්ලේ සිට වම් අත දක්වා පිහිටි වම් උරහි ශස්තිය බෙල්ලේ සිට දකුණු අත දක්වා පිහිටි දකුණු උරහි ශස්තිය. මේ අකුධාතුන් වහන්සේලත් දෙනමත් ඒ ආකාරයෙන්ම නොකැඩී නොබිඳී නොවිසිරි ඒ ආකාරයෙන්ම පවතිනු. ඊළඟට අනෙක් සියලූම ධාතුන් වහන්සේලා ප්‍රමාණ 3කට වෙන්වෙන්ව වෙන් වෙලා තියෙනු. අනෙක් අස්සි ධාතුන් වහන්සේලා සියල්ල ප්‍රමාණ 3කට බිඳුන අයිවට ධර්මීකැන බින්න ධාතුන් බිඳීගිය ධාතුන් වහන්සේලා. මුම් පියලි ප්‍රමාණයට කඩ සහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට බිදිලගේ හිල තිබ්බ මේ ඔක්කෝම එකතු කරලා. හැබැයි ද්‍රෝණ බමුණා ධාතු බෙදන වෙලාවෙත් පුංචි කපටිකමක් කරනවා. ඒ තමයි ඔහුට කල්පනා වුණා මේ රජදරුවෝන්ට මේ ධාතුන් වහන්සේ ඔක්කෝම බෙදල දුන්නොත් බෙදන්න මැදිහත් වෙච්ච මට වන්දනා කරන්න එක ධාතුන් වහන්සේ නමක්කත් ලැබෙන්නේ. ඒ නිසා ධාතු බෙදන අත්තරෙම මම ධාතුන් වහන්සේ නමක් දෙනමක් සඟවාගත යුතුයි කියලා හිතුව. හිතල කාටත් හොරෙන් අර රන්දෙනට නැවිල වඳින විදිහට හිමේෙන් අතදාලා සුදු බුදුරැස් විහි දෙන දකුණු දළදා වහන්සේ නමක් අතට අහුුණේ. එහෙම ජටාව හංගගත්තා. ඊළඟට අනෙක් දළදා වහන්සේ ඉනේ හංගගත්තා. තවත් අතට අහුවෙච්ච දළදා වහන්සේ නමක් ඉනේ හංගගත්. අනෙක් දළදා වහන්සේ හංගගන්න යනකොට වැටෙන් නැති පාදයෙන් සඟවගත්තක නැත්නම් කවදාවත් පාදයකින් සඟවන්නේ. ඒ කලබලේට ඊළඟට රජදරුව දැක්කොත් මැරුම් කන්න වෙන්නක් පුළුවන්. පාදයෙන් සඟවගත්තා. ඔන්න ඔය විදිහට ද්‍රෝණ බමුණ දළදා වහන්සේලා 3 නමට එවැනි වංචනික හැඟීමකින් රජදරුවන්ට හොරාමම් මේක වන්දනා කරගන්න ගන්නවා කියලා ගත්තත්. දස දහසක් ලෝක දහතුවල දෙවිවරු අහසි පිරිලා සාධකාරදිදී මල්ලෙහිනෝ. ධාතු බෙදන වෙලාවේ අහස හිටපු දෙවිවරුවයි සියල් දැක්කා. ඒ අතර සක්‍ර දෙවියන් බුද්ධ අධිෂ්ඨාන බුදුහාමුදුරන්ගේ ඒ දළදා වහන්සේ ජටාවේ හංගගත්ත දෙවියන්ටයි ලැබෙන්නේ. ඒක බුද්ධ අධිෂ්ඨාන දැක්කා. රන් කරනුවක් මවාගේ අධිෂ්ඨාන කරලා ඒ කරඩුවෙන් පිළිගත්තාර ජටාව නලලේ ජටාව හංගගෙන ඉන්න දකුණු දළදා වහන්සේ සක්‍ර දෙවියන් කරඩුවට වැඩැම්මෝ. දෙවිවරු සාධකාරදිදී දෙව්ලොවට ගිහිල්ල සිළුමිනි සෑයි. අපේ බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරන දවසේ කෙස් වැටිය කපල අහසට වීසි කරද්දි. ඒ කේෂධාතුන් වහන්සේ අරගෙන ගිහිල්ල සක් දෙවිඳු මවපු සිළුමිනි මහාසෑයම ඒ දකුණු දළදා වහන්සේ තැම්පත් කර. ඒවගේ මයි පාදයෙන් සඟවගෙන හිටපු දළදා වහන්සේ නාගයන් දැක්කා. එදකොට එදා මනුස්සලෝකයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හැටියට මිනිස්සු පිරිලා හිටියත් ඒ අතර මිනිස්සුන්ට නොපෙනෙන දෙවිදේවතාරු විතරක් නෙමේ. නාගලෝකෙ නාගයන් පවා ධාතුන් වහන්සේලා වන්දනා කරන්න ඒ පොළොවෙන් මතු වෙලා හිටිය. ඒ අතර නාගයෝ දැකල ජයසේන නාරජුට දැනුම් දුන්න. ජයසේන නාරජු පොළොව ඇතුලෙම ඒ දළදා වහන්සේ අරගෙන නාගලෝකිට ගිය. ඒ දළදා වහන්සේ දකුණු දළදා වහන්සේ නම. අද සෝමාවතී චෛත්‍යය වැඩයින්නේ දකුණු දළදා වහන්සේ නාගලෝකිට වඩම්මපු. ඊළඟට පිංහ තුනයාර ඉනේ හංගගත දළදාවත්
ගහන්දර දේශයෙන් පැමිණි තරුණේ ගෙනනිච්චා කියල තමයි ඔහු දැකලා ද්‍රෝණ බමුණට නොදැනෙන හිමින්ම ගත්තා. ඔහොම තමයි තිය. එතකොට අවසානි ධාතුන් වහන්සේලා බෙදලා අවසන් වෙනකොට ද්‍රෝණ බමුණට අර දළදා වහන්සේලා තුන්නම මහිමි වෙලා. අන්තිමට හෝ කල්පනා කරා කමක් නෑ මගේ අවාසනාව. හැබැයි මේ උත්තම ධාතුන් වහන්සේලා බෙදපු රන් නැලිය පවා කොච්චරනම් පූජනීයයි. මට ධාතුන් වහන්සේ නමක් නැති වුණත් ඒ ධාතුන් වහන්සේලා බෙදපු රන්නැලිය මට පූජනීයයි. ඒ රන්නැලිය තැම්පත් කළ මන් සෑයක් ඉදි කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල ධාතුන් වහන්සේලා බෙදීමෙන් පස්සේ රන්නැලිය තැම්පත් කළ ද්‍රෝණ බමුණා විසින් චෛත්‍යයක් ඉදි කරනු. ධාතු බෙදපු රන්නැලිය තැම්පත් කරලා. ඊළඟට දැන් රජවරු අට දෙනාට ධාතුන් වහන්සේලා බෙදල දුන්නට පස්සේ ඒ රජවරු තම තමන්ගේ රාජ්‍යවලට ධාතුන් වහන්සේලා පෙරහැරෙන් වඩම්මගෙන කියා. අවසානය තවත් රජවරු පිරිසක්කාව. එනකොට ධාතුන් වහන්සේලා බෙදල ඔක්කෝම ඉවර ඒ අය පරක්කුයි. ඒ අයට දැන් කරන්න දෙයක් නෑ බෙදන්න දෙයකුත්නෑ අර ඔක්කොම වඩම්මගෙන ගිහිල්ලා. හැබැයි ඔවුන් බුද්ධිමත් ඔවුන් කල්පනා කරා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී දේහේ ආදාහනය කරපු මේ සෑය අලු කොච්චර පූජනීයද. පිංහතුන එතන සෑය අලු කියන්නේ දේහේ අලු නෙමේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි උන්නේ. ගිතෙල් ටිකක් දැවුණ වගේ දැවිලගයා රන්දින ඇතුළෙ මොකුත් ඉතුරුන්නේ ධාතුන් වහන්සේලෑරෙන්. බුද්ධ අධිෂ්ඨානයෙන් ඉතිරි වුණේ අර සිවුරු දෙකත් ඒ අතරි ධාතුන් වහන්සේලත් පමණයි. නමුත් සඳුන් දරවලින් කරපු දරසෑ යලු තිබුණා. අන්නේ දරසෑ යලු අරගෙන ගිහිල්ලා ඔවුන් චෛත්‍යයක් ඉදි කරලා ඒව තැම්පත් කරා බුදු කෙනෙක්ගේ දේහයක් ආදාහනය කරපු මේ සෑ අලු ටික පවා පූජනයයි කියල්. එදකොට අපිට පේනවා එදා රජදරුව මේ ධාතුන් වහන්සේලාට ඒ විතරක්න මේ ධාතුන් වහන්සේලා බෙදපුරැන් නැලියට ඒ අලු ටික පවා කොච්චර පූජනීයත්වයෙන් සැලකුවාද. ඒ නිසා පිංහතුනි මේ විදිහට එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ. උන්වහන්සේගේ ඒ උත්තම ධාතුන් වහන්සේලා බෙදිලයන්. ඒ උතුම් ධාතුන් වහන්සේලා අද මේ වෙනකොට ලෝකයේ පුරාම විහිදිලා වැඩඉන්න. බුදුහාන්දුරන්ගේ අධිෂ්ඨානය අවුරුදු 5,000ක් යනතෙක්. දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් මේ උත්තම ධාතුන් වහන්සේලා වැඩ සිටිත්වා කියෙන අධිෂ්ඨානය. පිංහතුනි බුද්ධ ශාසනයක් අවසන් වෙන්නේ පිරිනිවන් පෑම් 3ක් අවසන් වෙච්ච තැන. එකක් තමයි බුදු කෙනෙක්ගේ ජීවිතයේ ක්ලේෂ පරිනිර්වාණය. අපි එකට ධර්මය කියන්නේ සෝපාදිශේෂ පරිනිර්වාණයකෙන උපදි කියන්නේ කෙලෙස්. මේ කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම් ක්ලේෂ පරිනිර්වාණය. ඒකට අපි තවත් අපි නිතර භාවිතා කන වචනේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීම ගුරූපදේශ රහිතව ධර්මය අවබෝධ කිරීම. ඒක කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑමක් හැටියට ධර්මය සඳහන් වෙන. ඊළඟට අනුපාදිශේෂ පරිනිර්වාණ දහත්වයෙන් පිරිනිවන් පෑවා ඒ තමයි කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යාන පිරිනිවන් පෑව. ඒකට ධර්මය කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන. දැන් ක්ලේෂ පරිනිර්වාණයයි අනුපාදිශේෂ පරිනිර්වාණයයි. මේ පිරිනිවන් පෑම් දෙකම දැන් සිද්ධ වෙලා අවසානයි. තව තියෙන්නේ එක පිරිනිවන් පෑමයි ඒ තමයි ධාතු පරිනිර්වාණය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය මත ඒ උත්තම ධාතුන් වහන්සේලා දෙව්ලොව බඹලොව නාලොව මනුලොව දස දහසක් ලෝක දහත්තුල දෙව් බමුණ අතර ඒ ධාතුන් වහන්සේලා වැඩ සිටින. පිංහතුනි ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ රෝමධාතුන් වහන්සේලාත් දන්ත ධාතුන් වහන්සේලාගේ ඉතිරි කොටස් ඒ සක්වලින් පැමිණි දෙව් බමුණ අරගෙන ගියා කියල සඳහන් එහෙනම් පේනවා අපිට මේ සක්වලේ විතරක් නෙමේ දස දහසක් ලෝක දහතුල දෙව් බමුණ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ වන්දනා කරන ධාතුන් වහන්සේලා අතර පූජනීය දේවල් අරගෙන ගිහිලා තියෙනවා. එහෙමනම් ඒ උතුම් දස දහසක් ලෝක ධාතුවේ එතනිනුත් එහාට්‍රහි සහස්සී ලෝක ධාතු අපි කෙන කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් තුළ ආඥාව පිහිටෝ අනන්ත සක්වලට බුදුගුණ දැනෙන බුද්ධ ආඥාව ඇසෙන මේ මහා බද්ධකල්පේ පහළවෙච්ච හතරවෙනි බුදුරජාණන් වහන්සේ ඔබත් මම සරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධාතුන් වහන්සේලා අදටත් සියසින් අපිට දැකගන්න මේ ලෝකෙ වැඩඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා තැම්පත් මහා සෑවල් චෛත්‍යය ඉදි වෙලා තියෙනවා. පිංහතුනේ එක ධාතුන් වහන්සේ නමක් හරියට බුදුරජාණන් වහන්සේගේ දේහේ දරාගෙන වැඩ හිටිය. එක ධාතුන් වහන්සේ නමක් ඔබ දෑසින් දැක්ක කියන්න. ඒ බුදුරජාණන් වහන්සේම දැක්කා කියන සිතුවිල් ඔබේ හිත ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයේ වැඩහිටිය කේෂ ධාතුන් වහන්සේ නමක් සියසින් දැක්ක කියන්න.
බුදුරජාණන් වහන්සේ දකිනවා කියන හැඟීම සියසින් ඔබේ හිතේ අධිෂ්ඨානය ඇති කරගන්න. ඒ වගේමයි මහරහතන් වහන්සේලාගේ 13 වහන්සේලා දැකගත්ත කියන්නේ ඔබේ සියසින් මහරහතන් වහන්සේලාව දැක්කා කියන හැඟීම ඇති කරගන්න. මේ විදියට හිතන්න අපිට කියලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. පින්වතුනි, මිහිඳු මහරහතන් වහන්සේගෙන් තමයි අපිට ලංකාවේ ධර්මය ලැබුණේ. බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මය මේ ලංකා භූමිය තුල ව්‍යාප්ත කරමින් බුද්ධ ශාසනය මේ රටේ පිහිටෙව්වේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන්. ඒ නිසායි අපි මිහිඳු මහරහතන් වහන්සේට අනුබුදු මිහිඳු කියලා හඳුන්වන්නේ. උන්වහන්සේ දෙවනි බුදු කෙනෙක් හා සමානයි අපිට. ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනි වස් කාලේ අවසන් වෙලා දේවානම්පියතිස්ස රජුරවන්ට කියන රජතුමනි, අපි දැන් ලංකා භූමියට පැමිණිලා බොහෝ කාලයක්. අපේ ශාස්ත්‍රඥ වහන්සේව දකින්න බැරි වුණා. ශාස්ත්‍රඥ වහන්සේට වන්දනා කරගන්න බැරි වුණා කියලා. ඒ වෙලාවේ රජුරෝ කල්පනා කරා මොකක්ද මේ කියන කතාව. අනේ ස්වාමීනි, ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 200 ගාණක් ගත වෙලානේ. ඔබ වහන්සේලාමනේ කරුණු අපිට දැනුම් දුන්නේ. දැන් කොහොමද බුදුරජාණන් වහන්සේව දකින්නේ? දැන් කොහොම යව බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ? අන්න එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට උන්වහන්සේගේ ශාරීරික 13 වහන්සේලා දඹදිව තලයේ වැඩ ඉන්නවා. ඒ 13 වහන්සේලා සියසින් දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේවම දැක්කා සමානයි. ඒ 13 වහන්සේලාට වැඳුම් පිදුම් කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි. මෙහෙම කියද්දි රජුරෝ සාදුකාර දීලා කිව්වනේ ස්වාමීනි, එහෙමනම් ඒ උත්තම 13 වහන්සේලා මේ ලංකා භූමියට වඩම්මන්. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම ඒ 13 වහන්සේලාට අවශ්‍ය චෛත්‍ය විහෙර විහාර ඉදි කරලා ඔබ වහන්සේලා කියන විදිහට මම පුද පූජා සිදු කරන්න. බුදුහාමුදුරුවෝ වැඩම කරාසේ 13 වහන්සේලා ලංකා භූමියට වඩම්මන්න කිව්වා. ඒ අනුව සුමන සාමණේරයන් වහන්සේ දෙව්ලොවට වැඩම කරලා සක් දෙවිඳු ළඟ තිබිච්ච දකුණු අකුධාතුන් වහන්සේ වඩම්මගෙන පැමිණියා. ඒ අකුධාතුන් වහන්සේ තමයි අද අනුරාධපුර ථූපාරාම සෑයේ තැන්පත් වුණේ. ඒ වගේමයි ධර්මාශෝක රජුරුව ළඟ තිබුණා වාල සංඝටක කියලා එදා පළවෙනි ධර්ම සංගායනාව අවසානයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පොළොව ඇතුලේ ධාතු නිධානයක් කරලා 13 වහන්සේලා ආරක්ෂා කරා. අවුරුදු ගණනාවක් අනාගතයේ ඇතිවන අන්‍යාගමික ආක්‍රමණ මිත්‍යා දෘෂ්ටික රජවරුන්ගෙන් 13 වහන්සේලාට චෛත්‍යවලට හානියක් වෙනවා. ඒක උන්වහන්සේ දැකලා ඒව ආරක්ෂා කරා. අන්නේ 13 වහන්සේලා තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසුව ධර්මාශෝක රජ්ජුරුවෝ ඒ ධාතු නිදන් කරපු පොළොව ඇතුලේ සංගවා තබපු තැනින් මතු කරලා අරගෙන තමයි 84000ක් විහෙර විහාර හදලා ධාතු තැන්පත් කරේ. ධර්මාශෝක රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ දානේ වළඳපු පාත්‍රා ධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා මේ ලංකා භූමියට ලබා දුන්නා. සුමන සාමණේරයන් වහන්සේට කියනවා, ඔබ ලංකාවේ රජකම් කරන මා මිත්‍ර දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට කියන්න මම දඹදිව යොදුනක් පාසා ධාතු තැන්පත් චෛත්‍ය ඉදි කරා. ලංකා භූමියේත් යොදුනක් පාසා විහෙර විහාර ඉදි කරලා මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය ඉදි කරන්න කියලා කියන්න කියලා ඒ ධාතුන් වහන්සේලා පාත්‍රයට බුදුරජාණන් වහන්සේ දානේ වළඳපු පාත්‍රා ධාතුන් වහන්සේට පුරවලා ලංකාවට එව්වා කියලා ඉතිහාසෙ තියෙනවා. ඒ නිසා පින්වතුනි, ඒ උතුම් ධාතුන් වහන්සේලා අද ලංකා භූමියේ බොහෝ රජවරු සකස් කරපු විහෙර විහාර, රජමහා විහාර, පැරණි චෛත්‍ය, ඒ වගේම පරම්පරාවෙන් ආරක්ෂා වෙච්ච එවැනි උත්තම ධාතුන් වහන්සේලා අද මේ ලංකා භූමියේ වැඩ ඉන්නවා. ඒ වගේම ඔබට මහා පිනක් පූජනීය අවස්ථාවක් ජීවිතේ එවැනි ධාතුන් වහන්සේලා සියසින් දකින්න ලැබීම. පින්වතුනි, බුදුන් දැක්කා හා සමානයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය දරාගෙන වැඩ හිටිය ඒ උත්තම ධාතුන් වහන්සේලා සියසින් දැකීම. රහතන් වහන්සේලා දැකගත්ත හා සමානයි උන්වහන්සේලාගේ ශ්‍රී ශරීර දරාගෙන වැඩ හිටියේ උත්තම ධාතුන් වහන්සේලා සියසින් දැකීම. ඒ නිසා එවැනි හැඟීමකින් ඔබ රුවන්වැලි මහා සෑයට ගියත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගියත්, අද ලෝකෙ වැඩිපුරම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ මහා සෑය, ඒ වගේම බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ඒ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ බෝධියම දක්ෂිණ සාකා අපිට ජීවමාන බුදුහාඳුරු හා සමානයි.
තිං අපි ඔබ හැම දෙනාට ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් අනන්ත බුදුගුණ බලේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ අනන්ත සංඝානු භාවේ ධම්මානු භාවේ ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුන්රුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා. ධර්මාවබෝධය පිණිසම ඔබ හැම දෙනාටම මේ ධර්මස්වන මේ පිනත් ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.